समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु संघमोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සත්ධම්මස් සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝ හවේන මාදාය චුඤ්ජමානෝ පලායති නහිතේන මත්තේ තන්දඤ්ඤාවසලෝ ඉති ඒ භාග්‍යවත් වූ දස බලධාරී තථාගත සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට අපි හැම දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. භාග්‍යවතුන් වහන්සේගේ සිරිමුව මඩලෙන් ලෝක සත්වයා වෙත වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයටද අපි හැම දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. භාග්‍යවතුන් වහන්සේගේ සිරිමුව මඩලෙන් වදාළ ධර්මයෙන් සැනසීමටපත් ඒ උත්තම උත්තමාවියන් වහන්සේලාටද අපි හැම දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ප්‍රඥානාලිකාව සඳහා අනුශාසනා පවත්වන අතිගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේලා පඬිත හාමුදුරුවන් වහන්සේලා ඇතුළු මෙරට වාසී ලෝවාසී පිනති මහා සංඝරත්නයන් අවසරයි. ඊ타ත්ම ශ්‍රද්ධාවෙන් මේ උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නට දායකත්වයේ දරන්නට යෙදෙන්නේ මුල්ලේරියාව නවනගරේ හිඹුටාන අංක 159 දරණ නිවසේහි පදිංචි ඥාන කොටිගල මහත්මිය සහ තරංගා සුභාෂිනී කොටිගල චමිලා සුදර්ශනී කොටිගල යන දියණියන් දෙදෙනා එවැගේම නලින් චින්තක කොටිගල පුතුණුවන් සහ මොනුබුරු මිනිබිරියන් ඇතුළු පවුලේ සත්පුරුෂ හැම දෙනෙක්ම මේ පින්කමෙහි දායකත්වයෙන් දරා තිබෙනවා. අරමුණු කොට තිබෙනවා මුල්ලේරියාව නවනගර හිඹුටාන අංක 159 දරණ නිවසේහි පදිංචි ඥාන කොටිගල මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයා වන පියසේන පෙරේරා කොටිගල මහත්මයාගේ 79 වන ජන්මදිනයේ 2022 ජුනි මාසයේ 25 වන අද දිනට යෙදී ඇති බැවින් මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් ශක්තිය නිතුමාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ උදා කරගන්න නිර්වාණ සම්පත්තිය සාත්සාත් කරගන්න උපකාරයක් වේවා යන සත්පුරුෂ සිතින් ආශිර්වාද කරනවා. ඒ වගේම මෙම දේශනාව ප්‍රඥානාලිකාව තුළින් ශ්‍රවණය කරන ලෝකවාසී සහ ලංකාවාසී හැම දෙනාටම දායකත්වයේ දරන සියලු දෙනාටම වහවහ නිවන් අවබෝධ කර ගැනීමට අවිදු අඳුරු දුරු වී දහම් මැස පහළ කර ගැනීමට මෙම ධර්ම දානමය පුණ්‍ය කුසල් හේතු වාසනා වෙත්වා යන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා.
දේශනා පවත්වන ගෞරවනීය දේශකයාණන් වහන්සේ ඇතුළු ප්‍රඥානාලිකාවේ ධර්ම දේශනා කරන සියලු සාමිවහන්සේලාට නිවන් මඟ පූර්ණණය කර ගැනීමටම මේ උතුම් ධර්ම දානමය කුසල් උපකාර වෙත්වා යන ප්‍රාර්ථනාව සිදු කරනවා. ඒ වගේම මෑතකදී අපවත් වේවදාල පූජනීය අවසරයි මිමුරේ ධම්මවාස ගෞරවනීය නායක හාමුදුරුවන්ට මේ පුණ්‍ය කුසල අනුමෝදන් වේවා. උන්වහන්සේ අවබෝධ කරගන්නා වූ මේ උතුම් නිර්මල බුද්ධ ධර්මයේ වහවහා සිතර නැගෙන විටම ධර්ම ගෞරවය මේ භවයේදීම උන්වහන්සේට භව නිරෝධ වී උන්වහන්සේගේ අවසන් භවයේම වේවායි සාදු සිත් ඇතිව ප්‍රාර්ථනා කරන උන්වහන්සේට නිර්වාණයම අවබෝධ වෙත්වා යන ප්‍රාර්ථනාව. දෙපාර්ශ්වයේම මේ පරලොව සැපත් දෙමව්පියන්ට සහ ඥාති හිත මිත්‍රාදී සියලු දෙනාටම මේ උතුම් පුණ්‍ය කුසල අනුමෝදන් වී සුඛී සුවපත් වේවා. සෑම දිනාටම ධම්මස පහළ වේවා යන ප්‍රාර්ථනාව ඇතිව මේ පින්කම සිදු කරනවා. පින්වත්නි, අපි මෙතෙන් පටන් දේශනාව ශ්‍රවණය කරලා ඉනික් බිතිවද සිහිපත් කරලා පින් අනුමෝදන් කිරීම සිදු කරමු. ඔයත් අපිට ආරාධනා කළේ වසල සූත්‍රය ඇසුරෙන් ධර්ම දේශනාවක් පවත්වන්න කියලා. ලෝකේ අපට අවිද්‍යාව තියෙන තෙක් මේ වසල කාරණාවක් නැති වෙනවා. ඒක හරි පුදුම කාරණාවක්. ඔයත්තන්ට මේ සූත්‍රයේ තියෙන ධර්ම කාරණාවලට එන්න කලින් මේක දැන් කොහොමද අපේ වැඩෙන තැන් ටික හොයාගන්න එපාය. ඒතර තමයි මේක ඉවත් කරගන්න ලේසි වෙන්නේ නේ. මිනිස්සු වසලයන් බවට පත් වෙනවා. මේ ලෝකේ මේ මහ පොළව මට අයිති දෙයක් නෙවෙයි. මට අයිතිද? මට අයිති නෑ. නමුත් මිනිස්සු පුංචි කොළ කෑල්ලක මට කියලා ලියා ගන්නවා. ඒ කොළ කෑල්ල 7-5කට වටින්නේ නැහැ. හැබැයි ඒකට වටිනකමක් එක් කරලා තියෙනවා නේ. ලස්සන පාට දාලා තියෙනවා. වර්ග ප්‍රමාණය දාලා තියෙනවා. නම ලියලා තියෙනවා. ඒකට අපි අහු වෙනවා. ඒ කොළ කෑල්ලට අහු වෙලා අපි මැරෙනවා කියන කම්මත්තක වෙලා අපි හිතන අපි සදාකාලික ජීවත් වෙනවා කියලා. ඒ වගේ මේ ලෝකයේ මිනිස්සුන්ට මේ ජීවිතේ සදාකාලිකයි කියලා හිතිච්ච ගමන් දැන් මම උදාහරණයක් ගත්තා යතන පොළවට. එතකොට අපි පොළවට හොයනවා මොකද්ද? සින්නක් කර ඉඩමක්ද කියලා බලනවා. හිමිකම් සහතකයේ තියෙන එකක්ද කියලා බලනවා. ජය භූමිය උපුවක්ද කියලා බලනවා. විවිධාකාර උපුතිරප්පු තියෙනවා මේ මහ පොළවට ලියවිච්ච ඒවා. කෙනෙකුට හිතුනොත් එහෙම ඒකට වඩා බාහිර දෙයක්. ඒ මොකක්ද? මේ මම ගෙවන්නෙම අතීත සංස්කාරයන්මයි. මගේ මේ ජීවිතේ ප්ලෑන් එකකට යන එකක් නෙවෙයි. ඔයත් හිතනද ප්ලෑන් එකට යන එකක් කියලා? අපි හිතනවා මේක ප්ලෑන් එකකටයි මේ යන්නේ කියලා. මේක ප්ලෑන් එකකට යන්න බෑ. දැන් උදාහරණයක් කියන්නම් මම ඔබට. ඔබ ගිය සුමානේ මේ පින්කම ගැන හිතේ තිබ්බ නිසා ප්ලෑන් කළා මෙහෙට එනවා කියලා නේ. සැලසුම් කළා මෙහෙට එනවා කියලා. මං අහන්නේ හදිස්සියවත් ඔබේ දරුවේ කන්තරා වුණා නම් ඔබ ඒකට යනවද මේකට එනවද? ඒකට යනවා මේකට එන්නේ නෑනේ. ඉතින් මං අහන්නේ කෝ එහෙනම් සැලස්ම කියලා. දැන් ඔබ හිතනවා මම දැන් මට අවුරුදු 79යි මං අවුරුදු 80 වෙනකන් ඉන්නවා කියලා. කවුද දන්නේ 79 මාස 8 දී අසනීප වෙන්න බැරිද? වෙන්න පුළුවන් නේ. කෝ සැලස්ම? මේ අපේ මොන සැලස්මක් ගහගත්තත් අපිට මේ කරකැවෙන්නේ සංස්කාර ධර්මයන් වල විපාකයක් කරකැවෙනවා. ඒකට අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මූණ දෙන්න වෙනවා. අකමැත්තෙන් මූණ දෙන්න වෙනකොට අපි කියන මොකක් කියලාද? පුදුම කර්මයක් ගෙවන්නේ හාමුදුරුවනේ කියලා එතනට ගැටීම ඇති කරගන්නවා නේ. මං කැමති දෙයට බැඳිච්ච ගමන් මොකද්ද වෙන්නේ? ඒතර කියනවා අප්පෝ මේකෙන් යන්න හම්බ වෙන්නේ නෑ මම මෙතන ඉන්න ඕන කියලානේ. ඒක තමයි අපේ ජීවිතයේ අනවබෝධය. ඒක තමයි අපේ ජීවිතයේ අනවබෝධය. ඔබටම ඔබට තව කාරණාවක් කියන්න. ඒ තමයි ඔයත්ෝ දරුවෝ හැදුවේ සතුටු වෙන්න නෙවෙයි. පුදුමයිනේ. දැන් අද ඔයත්ෝ මට හරි උද්ඝෝෂණයකුත් ඕනක් කරන්න පුළුවන්. මම ඔබට යෝජනා කරන ඔබ දරුවෝ හැදුවේ දරුවෝ වෙනුවෙන් නෙවෙයි. ඔබේ යම් සතුටක් වෙනුවෙන් දරුවෙක් ඉපදුනා. ඔක තමයි ඇත්ත කතාව.
ඒ ආව දරුවා තමන්ගේ කරගත්තා. ඔබට ඕන දරුවද ඔබ හදාගත්තේ? ඔබට ඕන දරුවෝ ඔබ හදාගත්තේ නෑනේ. නේ? ඔබ දුවෙක් බලාපොරොත්තු වෙන්නේ නැති නමුත් හම්බුනේ කවුද? ඉතින් ඔබට පුළුවන් ද පුතා දුව කරගන්න? බෑනේ. එහෙනම් ඒක මගේද? ඊට පස්සේ ඔබ ඒ දරුවා වැටෙනකොට වැටෙන එක ගැනද දැකලා සතුටු වුණානේ? ෂෝක් කොළ දැන්න වැටි වැටි ඇවිදිනවා නංගි කියලා ඕන තරම් අම්මා කියන්නේ නැතිනේ. ඕන තරම් කියන්නේ නැතිනේ. දැන් නම් කිරි බොන්නේ නැහැ. දැන් කොළ බත් කන්න පටන් ගත්තා කියලා කියන්නේ නැතිනේ. ඒක තුළ පුංචි සතුටක් වින්දා. මම ඒක දන්නවා. ඔබ ඕන තරම් පුංචි සතුටක් වින්දානේ. ඔහු අපි ළඟ සවයි වෙන්නේ. ඔහු අපි ළඟ ඉන්නේ ඔහුට වෙන පිහිටක් නැති නිසා. ඔබට ඒක තේරුණාද? දරුවෙක් ඔබ ළඟ ඉන්නේ දරුවට වෙන පිහිටක් නැති නිසා. මොකද්ද දරුවට පිහිට නැත්තේ? කන්න දෙන්න කෙනෙක් නෑනේ. රැකවරණ දෙන්න කෙනෙක් නෑනේ. ආදරය කරන්න කෙනෙක් නෑනේ. අනතුරු බහුල ප්‍රදේශයක් හම්බ වෙලානේ. ඒ ආගන්තුකයිනේ. කඩි කන්න පුළුවන්, බල්ලෝ කන්න පුළුවන්, විපත් වෙන්න පුළුවන්. එයා ආගන්තුකයි මේ පරිසරයටනේ. එක දවසක ඉපදිච්ච දරුවෙක් පාරේ තියලා බලන්න කොච්චර අනතුරු තියෙද කියලා. එහෙනම් අනතුරු වලින් රැක ගන්න තමයි මාව තෝරගත්තේ. ඔබ තෝරගත්තේ නේ. හැබැයි ඔබ හිතනවා මං එනකම් කොල්ල බලන් ඉන්නවා කියලානේ. මං එනකම් නෙමෙයි බලන් ඉන්නේ. මොකක්ද? ඒ පුතාට දුවට ආරක්ෂාකාරය එනකම් ඔහු බලාගෙන ඉන්නවා. හරි ගැඹුරු ධර්මයක් ඔබට දකින්න තැන මම ඔබට ස්පර්ශ කරන්නේ. මම ඔබෙන් අහපු පෙරලා අහනවා. ඔබෙන් සවයි වෙන්න ඔහුට අවස්ථාව නැතිකොට ඔහු ඔබෙන් ගැලවිලා යනවද නැද්ද? ඔබ අත්දැකීම් විඳින්න නැතිනේ. දැන් අවුරුදු 79 නේ. දැන් එදා තිබ්බ සෙනෙහස හොයාගෙන දැන් එනවද? ඔබට බවංක බලන්න එනවද? නෑනේ. ඔබ දැන් ඔහු ළඟට යන්නේ නැද්ද සෙනෙහස හොයාගෙන? යන්නේ නැද්ද? යනවානේ. ඔබ බලාපොරොත්තු වෙනවනේ හවසට කෝල් එකක් දීලා තාත්ති කෑවද අම්මා කෑවද කියලා අහයි කෙනෙක් ඔබ බලාපොරොත්තු වෙනවද නැද්ද? වෙනවනේ. මං අහන්නේ ඇයි දැන් ඔබ එහෙනම් ඔහුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ? ඔබ ළඟ දැන් දෙයක් නැහැ. දැන් ඔබට සවයි වෙන්න වෙන්නේ දරුවොත් එක්ක. ඕක නෙමෙයි දැත්ත. ඕකනේ. එහෙනම් දෙගොල්ලොට දෙගොල්ල ණයක් නෙමෙයිද ගෙවා ගන්න? ඔබ හිතලා බලන්න නිකමට. ඔවුන්ට බැරි කාලේ ඔබ ඔවුන් රැක ගන්නවා. දෙමාපියන්ට බැරි කාලේ දරුවෝ දෙමාපියන්ව රැක ගන්නවා. දෙපැත්ත මොකද්ද කරගත්තේ? ණය ගෙවා ගත්තානේ. අත්තම් ක්‍රමයකට ගියානේ. ඕකනේ. ඕක ගැඹුරින් අධ්‍යයනය කරලා යමෙක් තවත් කෙනෙකුට සලකනවා නම් එයා කවුද? එයාට කියන කවුරු කියලාද? එයාට කියන බ්‍රාහ්මණයෙක් කියලා. අවබෝධයකින් යුක්තව කරන කෙනා. අනවබෝධයෙන් යමෙක් කරනවා, ඒ කියන්නේ අතහරිනවා නම් එයාට කියන කවුරු කියලාද? වස්සලෙක් කියලා. ඒ ඔක සූත්‍රය වෙන විදිහකට ඕන මට පටන් ගන්නත් තිබුණා. මම ඔබට දකින්නේ මතු පිටින්. අපි හරියට ගනුදුනුව කළේ නැත්තම්, අපි හරියට හෝමාරුව කළේ නැත්තම්, අපි හරියට ඒ තියෙන අත්තිවාරම බැන්දේ නැත්තම් අපට කියන කවුරු කියලාද? වසලයක් කියලා. ණය ගෙව්වේ නැති කෙනාට කියන කවුරු කියලාද? ණය පහර හැරිය කෙනා කියනවානේ. ඒ දවස් අපි කියනවානේ එයා ණය ගෙව්වේ නැහැ, ණය පහර හැරිය කියනවා. ධර්ම යුගණන යාට වසලය කියලා. ධර්ම ගණනය වසලය කියලා. මම බුදුහාමුදුරුවෝ සරණ යනවා දෛනිකවනේ. උදේටත් සරණ යනවා, දවල්ටත් සරණ යනවා, හවසටත් සරණ යනවා. ඒ මගේ ශාස්ත්‍රවරයා, මගේ ගුරුවරයානේ. මට ඒ ගුරුවරයා හැර වෙන ගුරුවරෙක් මේ ලෝකේ නෑනේ. එහෙනම් ඒ ගුරුවරයාගේ මුවින් මට කියනවා නම් ඔබ වසලෙක් කියලා. මේ ලෝකේ වෙන චරිත සහතිකයක් දෙන්න කෙනෙක් මට ඉඳීද? නෑනේ. මම උදේ හවස සරණ යන්නේ ආනං උන්වහන්සේ නම්, මම විශ්වාස කරන්නේ උන්වහන්සේගේ ධර්මය නම්, මම ඊතර වෙන්න හදන්නේ උන්වහන්සේ අවබෝධ කරගත්ත දෙයින් නම්, එච්චර ශ්‍රේෂ්ඨ උත්තමයෙකුගේ මුව මඩලෙන් මට කියනවා නම් ඔබ වසලෙක් කියලා,
එහෙනම් මම පෙරදිලානේ. මම පෙරදිලා. මොකක්ද පෙරදෙන්න හේතුව? මට චරිත සහතිකයක් දෙන්න පුළුවන්නේ කාටද? වෙන ලෝකේ කාටවත් නෙමෙයි. මගේ ගුරුවරයාට තමයි මට චරිත සහතිකයක් කියන්න පුළුවන්නේ. චන්දිම මෙහෙම කෙනෙක් කියලා. වෙන ලෝකේ කාට හරි කෙනෙකුට කියන්න පුළුවන්ද? බෑනේ. මොකද වැඩිපුරක් ඉන්නේ මං ගුරුවරයාත් එක නිසානේ. එතකොට එයා තමයි දන්නේ මං පිරිසුදුද මං අපිරිසුදුද මං කොහොමද කියන එක දන්නේ මගේ ගුරුවරයා. එහෙනම් ඔබට චරිත සහතිකයක් දෙන්න පුළුවන් කාටද? ඔබ හදපු අම්මටයි තාත්තටයිනේ. ඔය අම්මයි තාත්තයි හැර ඔය ගුරුවරයාත් හැර සැබෑම චරිත සහතිකයක් දෙන්න පුළුවන් කාටද? ඔබේ හෘද සාක්ෂිය තමයි ලස්සනම චරිත සහතිකයක් ඔබට ලියන්න. අම්මා තාත්තටත් වඩා ගුරුවරයාටත් වඩා ඔබේ හෘද සාක්ෂිය තමයි ඔබ ගැන හරීම චරිත සහතිකය දන්නේ. හෘද සාක්ෂියට හැර වෙන චරිත සහතිකයක් ලියන කෙනෙක් නේද? වෙන ලෝකේ කවුරුත් නැහැ. මේ හෘද සාක්ෂිය හදවතට එකඟව තමන් වසලයක් නොවේ නම් කිසිසේත්ම තමන්ට ලෝකෙට මුණ දෙන්න බයක් වෙන්න ඕනේ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. මේ අත් දෙකේ හයිය තියෙනකම් බෝලයක් වතුර ඇතුලේ හංගගෙන ඉන්න පුළුවන්. ඒක ඇත්ත මම පිළිගන්නවා. ධන බලය නිසා, නිල බලය නිසා, පාලන බලය නිසා යම් කෙනෙකුට තමන් ළඟ තියෙන වසර කාරණාවන් වතුරක් ඇතුලේ බෝලයක් හිර කරගෙන ඉන්නවා වගේ ඒ බලය තියෙනකම් රැකගෙන ඉන්න පුළුවන්. ඔබට කියන්න පුළුවන් නෑ සයන්ස් අහවල් කෙනා වසලෙක් නේ. එහෙනම් එයාට සමාජ ඉස්සරහට යන්න පුළුවන්. එයා යනවනේ කියලා. නෑ එක්ක එයා ගාව තියෙන ලොකු බලයක්. මොකක්ද? එක්ක ධන බලය තියෙනවා. එක්ක පිරිස් බලය තියෙනවා. එක්ක පාලන බලය තියෙනවා. නේ? මොකක්කෝ බලයක් තියෙනකොට එයා ඒක දරාගෙන ඉන්නවා. මං අහන්නේ ඔහුගේ ඒ බලය අතහැරිච්ච ගමන් වතුර දෙකට කරගෙන බෝල උඩට එනවද නැද්ද? එනවනේ. එනකොට ඒක වළක්වන්න පුළුවන්ද? එනකොට ඒක වළක්වන්න බෑ. ආන් ඔය වගේ තමයි අපේ වසල කාරණාවන් අපට යම් යම් අවස්ථාවලදී යටපත් කරගෙන රඟපාන්න පුළුවන්. හැබැයි ඒ ස්ටේජ් එකේ හැම කල්ම ඉන්න බෑ. තිරේ කොයි වෙලාවෙ හරි අරිනවා. ඒ තිරේ අරින දවසට සම්පූර්ණ ඔඩියන්ස් එකම මන් දිහා බලාගෙන ඉන්න. එදාට මට කාටවත් උත්තර දෙන්න නෑ. ඒ නිසා මම ඔබට මේ ධර්මයේ පැහැදිලි කරන්නේ ඔබට තියෙන ලොකුම ඔඩියන්ස් එක තමයි මොකක්ද? ඔබේ හිත. එතකොට ඒ හිතට අවංකව කාරණා ටික අහන්න ඕන. හිතට අවංකව කාරණා ටික අහනකොට ඒ හිත තමයි මට උත්තර දෙන්නේ උඹ මේක කරනවනේ මේක හදාගනින්කෝ කියලා. උඹට මෙතන වැරදුනා නේ වරද්ද ගත්තේ කියලා. නේ? එතකොට ඒක න හිතට අවංකව මේක කරනකොට එයාට බාහිරින් කොච්චර බලපෑමක් කළත් කවුරු හරි කෙනෙක් එයාගේ බලපෑමට යට වෙනවද? යට වෙන්නේ නැහැ. ඇයි? එයා දන්නවා දවසක මට හෘද සාක්ෂිය තමයි සැනසෙන්න තියෙන්නේ කියලා. හෘද සාක්ෂියට අවංකව Tamanට සැනසෙන්න බැරි නම් ලෝකේ කවුරු මට වසලයක් කිව්වේ නැතත් ලෝකේ කවුරු මට බ්‍රාහ්මණයෙක් කිව්වත් මම දන්නවනේ මම බ්‍රාහ්මණයෙක් නෙවෙයි කියලා. බලන්නක බුදුහාඳුරන්ගේ ලස්සන දේශනා එන තැනනේ. මේක මට අවංකව මම අහන්න ඕනනේ. එතකොට දැන් අද ඔබ ළඟ තිබුණ හොඳ ගුණයක් බලන්නකෝ. එක දවසක් හරි මිමුරේ හාඳුරන්ගේ බණ ටික ඇහුවානේ. ඒතර අපිට හිතුණා නෑ මම අද කරන පිනත් උන්වහන්සේට අනුමෝදන් වෙන්න ඕන කියලානේ. ඒතර ඒ ඔබ ළඟ තිබුණු අවංකකමනේ. බැරි වෙලාවකත් ඔබට මේක කරගන්න බැරි වුණා නම් ඔබ ආපහු ගිහලා කියන්නේ මොකක්ද? දැන් ඔබේ වචනෙන් කිව්වොත් එහෙම ෂෙක් බලන්නකෝ මට මිමුරේ හාඳුරන්ට පින කරගන්න දෙන්න බැරි වුණානේ. නේ? ආයෙ මන් දන්නවා ඔබ හොඳටම මේ ආයතනයට කතා කරලා අහනවා මේ මහත්මයා මහත්මිය බැරිද අරක මේ ටයිප් කරලා හරි දාන්න අරකට. ඒ කියන්නේ අපේ හෘද සාක්ෂිය විවෘත නොවන වෙලාවට අපි බලනවා හෘද සාක්ෂියට අවංක වෙන්නනේ. ඔයිටත් වඩා මේක ලියන්න වෙනවා අපිට මරණ මංචකයට ගිය වෙලාවට. දැන් මේ මෙතනදී නම් අපිට ඒක සංස්කරණය කරගන්න පුළුවන්. වැරදිච්ච තැන හදා ගන්න පුළුවන්.
අතපසු වෙච්ච තැනට සමාවක් දෙන්න පුළුවන්. හැබැයි මරණ මංචකයට ගියාට පස්සේ කාටවත් සමාව දෙන්න බෑ. එතකොට යන්නම වෙනවද නැද්ද? වෙනවා. ඒ නිසා මම ඔබට යෝජනා කරන්නේ, මම ඔබට ආරාධනා කරන්නේ අපි ජීවත් වෙන්න ඕන හෘද සාක්ෂියට අනුව. ලෝකේ ඕනම කෙනෙකුට බොරු කරන්න පුළුවන්. ලෝකේ ඕනම කෙනෙකුට බොරු කරන්න. මගේ යෝජනාව ඔබ අවංකව මම මෙයයි කියන එක ලෝකෙට පෙන්නපු දවසට ඔබට හංගන්න දෙයක් නැති නිසා ඔබට බයක් වෙන්න දෙයක් නැහැ. ඔබ දන්න ඔබ අවංකයි කියලා. ඒ නිසා ඔබට ලෝකෙට හංගන්න දෙයක් නැහැ. හංගන්න දේවල් වැඩිපුර තියෙන්න. හංගන්න දේවල් වැඩිපුර තියෙන මොකද්ද වෙන්න ඕනේ? බයක් වෙන්න ඕනේ. ඇයි හංගන දේවල් වැඩි නිසා. එතකොට හංගන කෙනාටද තියෙන්නේ ස්ට්‍රෙස් එකක් නොහංගන කෙනාටද? ඔව්. එහෙනම් එයා ඉන්නේ සැනසීමකින්ද නැද්ද? නෑනේ. එයා හිතන කොයි වෙලාවෙ හරි මේක දැන් ඔබේ වචනෙන් කිව්වොත් දැන් මාට්ටු වෙලාද දන්නේ නැහැ. නේ? ඇයි ඔබේ අවංකව දන්නවා මට මේක තියෙනවා. ඊට පස්සේ එයා කතා කරලා නැහැ වෙන දෙයක් ගැන අහනකොට ආපහු ඒ කාරණාව දන්න කෙනත් එක්ක අපි කතා කරනවා. මේ අනේ මං අර මනුස්සයා කතා කළා මට මම හිතන් හිටියේ ඒක අහුවෙලාද? දන්නේ නැහැ. හැබැයි කෙනෙක් දන්නේ නැහැ එයා. ඒතර කෙනෙක් මන් දිහා බැලුවත් මට හිතෙන්නේ සැකෙන් නේ. ඇයි? මට මම අවංක නැති නිසා. ඒ නිසා වසලයේ කියන එක තීන්දුව කරන්නේ සමාජය නෙවෙයි හෘද සාක්ෂිය. වසලයේ කියන එක තීන්දුව කරන්නේ බාහිර කෙනෙක් නෙමෙයි. ඒක හෘද සාක්ෂිය තමයි තීන්දුව කරන්නේ. ඒක තමන්ට තමයි තමන් අවංක කියන කාරණා ටිකට එළඹෙන්නේ. ඉතින් අපි ඒ නිසාද අපි සූත්‍රය බලමුකෝ. බුදුරජාණන් වහන්සේ සාකච්ඡා කරන ඔය අග්ගික භාරද්වාජ කියන බ්‍රාහ්මණයත් එක්ක තමයි මේ සංවාදයේ බුදුහාමුදුරුවෝ ඇති කරගන්නේ. ඒක මූලික මේ අත්තිවාරම මම හිතන ඔබ අහලා තියෙනවා කියලා. අග්ගික භාරද්වාජයි බුදුහාමුදුරුවෝ අතර සංවාදයක් ඇති වෙනවා. ඒ සංවාදයේ ප්‍රතිඵලයක් ලෙස තමයි උන්වහන්සේ වසල සූත්‍රය දේශනා කරන්නේ. උන්වහන්සේට කියනවා සාමීනි මේ වසලයක් වෙන්න හේතු මොනවද කියලා අහපු වෙලාවේදී බුදුහාඳුරු වසල කාරණා ටික දේශනා කරනවා. එතකොට අපිට අද එකක් එකතු කරන්න බෑ. වසල කාරණා තව එකක් එහෙනම් එකතු කරමු අපි කියලා සංශෝධන ඉදිරිපත් කරන්න බෑ. සංශෝධනයක් ඉදිරිපත් කරන්න අවශ්‍ය නැහැ. වචන වෙනස් කරන්න පුළුවන්. සංශෝධන ඕනේ නැහැ. එදා කියපු වචනයට වඩා අද වෙන්න පුළුවන්. ඒක තමයි අපි තේරුම් ගන්න ඕනේ. අපි ධර්මයෙන් මේ වෙනස් කරන්න ඕන. අපේ හිත තමයි අපි වෙනස් කරගන්න ඕන. බලන්නක බුදුහාඳුර දේශනා කරනවා මේ ඒක ජංවා දිජංවා අපි යෝධ පානං විහිංසති යස්ස පානේ දයානත්ති තන් දඤ්ඤා වසලෝහිතේ. හරිම ලස්සන මේ සූත්‍රේ මා ඔබට අවසානට කියන්නම් මේක භාවනාවක් විදිහට ප්‍රගුණ කරන්නෙත් කොහොමද කියලා. දැන් ඔබ අද අලුත් දෙයක් නේ කොහොමද හාඳුරන්නේ වසල සූත්‍රේ භාවනාවක් විදිහට මෙනෙහි කරන්නේ නේ මේක භාවනාවක් විදිහට මෙනෙහි කරන්නත් පුළුවන්. වසල සූත්‍රය මොකක් විදිහට මෙනෙහි කරන්න පුළුවන්? භාවනාවක් විදිහට කරන්නත් පුළුවන්. එතකොට මේ භාවනාව කරන්න ගහක් යටට යන්න ඕන, මේ අර්ධ පරියන්කෙන් වාඩි වෙන්න ඕන, බද්ධ පරියන්කෙන් වාඩි වෙන්න ඕන, උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා වචනයක් මේකට වෙන්නේ නෑ. මේක කාර් එක යනකොටත් මෙනෙහි කරන්න පුළුවන්. බත් කනකොට මෙනෙහි කරන්නත් පුළුවන්. නානකොට මෙනෙහි කරන්නත් පුළුවන්. පුදුම භාවනාවක් ඔබේ ජීවිතයට ප්‍රගුණ කරගන්න තියෙනවා. ඒක ජංවා දිජං වාපි යෝධ පානං විහිංසති. මේ ලෝකේ යම් වූ සත්වයෙක් ප්‍රාණීන්ට හිංසා කරන්නේද? කාටද? ප්‍රාණීන්ට. ප්‍රාණීන් කියලා කියන්නේ කාටද? අපා, දෙපා, සිව්පා, චතුප්පා, බහුප්පා ඕදෑම සත්වයෙක් කියන වචනේ තමයි මෙතනට භාග්‍යතුන් වහන්සේ ඇතුළත් කරන්නේ. ප්‍රාණයක් තියෙන කෙනා ප්‍රාණීන්. ඒ කියන්නේ පණ තියෙන, හුස්ම ගන්න කෙනෙකුට. විහිංසති හිංසා කරනවද? දැන් ඒ සත්වයකට හිංසා කරන්න පුළුවන් කොහොමද? ගහන්න පුළුවන්. එයාගේ භූමිය අහිමි කරන්න පුළුවන්. එයාගේ කකුල් කඩන්න පුළුවන්. බැරිද පුළුවන්?
පුළුවන්. එයාගේ පිහාටු කඩන්න පුළුවන්. එයාට හක්ක පටස් තියලා කන්න බැරි වෙන්න තැනටපත් කරන්න පුළුවන්. අම්මගෙන් ගලවගෙන ඇවිදින් එයාව ගෙදර හදන්න පුළුවන්. මේ ඔක්කොම සත්වයන්ට කරන මොනවද? හිංසාව. මම මුවෙක් ගෙදරට අරන් ආවොත් හදන්න මුව පැටියෙක්. ඒ මුව අම්මගේ කිරි එරෙන්නේ නැද්ද? කිරි එරෙනවනේ. ඒ අම්මා දරුවා හොයන්නේ නැද්ද? හොයනවනේ. ඒ අම්මා දරුවා හොයනවනේ. එහෙනම් මන් කරන්නේ අම්මට හිංසාවක්ද නැද්ද? හිංසාවක් නේ. එහෙනම් මම සතුටු වෙනවා, තව කෙනෙක් මොකද්ද වෙන්නේ? දුක් වෙනවා. ඇයට යන්න බන්ධනාගාරයක් නැහැනේ. ඒ කියන්නේ ඇයට ගිහිල්ලා විනිසුරුවරයෙක් නැහැ නඩු තීන්දුවක් දෙන්නනේ. මුවන්ට උසාවියක් නැහැනේ. මම ඒක ඔබට දාලා අහනවා. ඔබට ඉන්න එක පුතෙක් නම් ඒ පුතා කවුරු හරි කෙනෙක් ඇවිදින් හොරකම් කරගෙන ගියොත් බැරි වෙලා කොත් කිව්වොත් එහෙනම් මෙයාට රාජයෝගයක් තියෙනවා. අනිවාර්යයෙන්ම මෙයා රටේ රජ වෙනවා. ඒ නිසා මේ කොල්ල හොඳ වාසනාවන්ත එකෙක් කියලා කිව්වොත් එයාට අනතුරු අඩුයිද වැඩිද? වැඩි. ඇයි? හොරෙන් අරන් යන්න පුළුවන් ක්‍රම වැඩිනේ. එතකොට ඔබ ළඟ ඉන්න දරුවා තව කෙනෙක් අරගෙන අරන් යනවා. දැන් ඔබ යන්නේ නැද්ද උසාවියට? යනවනේ. එහෙනම් ඔබට හිංසාවක් කරනකොට ඔබ කැමතිද? නෑනේ. එහෙනම් සත්ත්ව ලෝකේ කවුරුත් කැමතිද ඒ සත්වයන්ට හිංසා කරනවට? කැමති නෑනේ. එහෙනම් ලෝකේ මම ජීවත් වෙන්න ඕන අත්තානං උපමං කත්වානේ. මට ටොකු වනිනවට මම කවදාකවත් කැමති නෑ. මගේ දේවල් හොරා ගන්නවට මම කවදාකවත් කැමති නෑ. මගේ දරුවෝ හොරකම් කරනවට මම කැමති නෑ. එහෙනම් කිකිලිය වටේ ඉන්න පැටවු ටික හොරකම් කරනවට කිකිලිය කැමතිත් නෑ. උනුකයි කියන්නේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා මේ දහමේ තිබුණු ගැඹුරුම දේශනාව. යමෝ කෙනෙක් මේ ලෝකේ සත්තුන්ට හිංසා කරනවද? ඒ විතරක් නෙමෙයි ඒ සත්වයන්ගේ ජීවිත හානියටපත් කරනවද? ඒ කියන්නේ මොකද්ද? නහල දානවා, මරලා දානවා විවිධ හේතුන් නිසා. මම මේකට ඔබට කියන්නේ මේ අර අජිත කේස කම්බලීලාගේ වගේ, පකුද කච්චායනලාගේ වගේ පාරේ යනකොට මිදුලතු ගගා යන්න කියන කතාව නෙවෙයි. පාරේ යනකොට මිදුලතු ගගා යන්න කියන එක නෙවෙයි. ඒක අන්තයක්. අන්තයට වැටෙන එක නෙමෙයි මම ඔබට කියන්නේ. මම ඔබට කියන්නේ මජ්ක්‍ධිමා පටිපදා මැදුම් පිළිවෙතකට යන්න පුළුවන් එක. ඒක යෝජනාවක් මම ඔබට කරන්න. ඔබේ ගෙදර එක්ක සීනි බෝතලේ අරලා තිබ්බහම කවුද එන්නේ? කුඹි ටික එනවනේ. එතකොට අපි කඩේට ගියා ස්ප්‍රේ එකක් ගෙනාවා. ගහගෙනම ගියා යාගෙන තැන ගුල දක්වාම ගිහලා ගුලටත් කිට්ටු කරලා ගහනවා. මං කියන්නේ සමාජයේ තියෙන දේනේ. මම ඔබ යෝජනා කරන අනිත් පැත්තට ඕකට අපේ අම්මලා ළඟ ඉස්සර තිබ්බේ නැද්ද හරි ලස්සන කෙම් ක්‍රමයක්? තිබ්බා. මොකද තිබ්බේ? කරාඹු නැටි 10ක් 15ක් සීනි බෝතලයට දානවා. කරාඹු නැටි 10ක් 15ක් සීනි බෝතලයට දානවා. බැරි වෙලාවකට හැන්දත් එක්ක වැටුනොත් එහෙම සීනි ටික කෝපෙට ඒ තේ ටික වහ වෙනවද? වෙන්නේ නෑ. ඇයි? වහ දෙයක් නෙවෙයි කරාඹු නැටි. කරාඹු නැටි 10ක් 15ක් තියෙනකන් සීනි බෝතලෙට කූඹි එන්නේ නෑ. ඇයි අම්මලා ඔක ඉස්සර කළේ එහෙම? බැරි වෙලාවකට මං අතින් අතපසු වෙලා ඇරලා තිබ්බොත් මං පාපයකට මුල පුරනවනේ. ඊට වඩා හොඳ මේක දාලා තියනවා. අද ඕක තියෙයිද? හිතලා බලන්න. පුදුම දෙයක් නේ. එනිසා අපේ සිත තුළ තියෙන්න ඕන මිනිස්සු මැරුවොත් තමයි උසාවියක් බන්ධනාගාරයක් නීතිඥ මහත්මයෙක් ඉන්නේ. මට වඩා බලය අඩු කෙනෙකුට එහෙම පිහිටක් නැත්තම් මම මෛත්‍රියත් එක්ක ඉන්න ඕනේ සියලු සත්‍යයන් වෙනුවෙන් මම ඉන්න ඕන කියලා. එහෙම නොහිටියොත් මට කියන කවුරු කියලාද? වසලයා කියලා. හැබැයි සත්තු මරනවා කියන එක කවුරුත් දන්නේ නැහනේ. මගේ සීනි බෝතල තුල හිටපු සත්තු ටික මම මැරුවාද? කුකුල් කොට හිටපු කුකුල් පැටව ටික මැරුවාද? ඊට පස්සේ මුවෙක් අරන් ගිහින් මුවෙක් මරලා දැම්මද? ගෝනෙක් අරන් ගිහින් ගෝනෙක් මරලා දැම්මද කියලා පිට කවුරුත් දන්නේ නැති වෙන්න බලන්නේ. හැබැයි මගේ හිත දන්නේ නැද්ද? මගේ හිත දන්නවනේ. මගේ හිත දන්නවා.
කූඹි රැළට මම ස්ප්‍රේ කරනකොට ඒ කූඹි අම්මා අර සුදු පාට බිත්තරේ හිසේ තියාන දුවනවනේ. එයා බිත්තරේ හිසේ තියාන දුවනවනේ. එයාගේ බිත්තරේ ඇතුළේ ඉන්නේ කවුද? එයාගේ දරුවානේ. එහෙනම් මගේ අම්මට අනතුරක් වෙනකොට මගේ අම්මා මාව කිහිල්ල ගහගෙන දුවනවා වගේනේ. එහෙනම් මම නිතරම උත්සාහ දරන්න ඕනේ මොකක්ද? ප්‍රාණඝාතයෙන් වැළකෙන්න. එහෙනම් ප්‍රාණඝාතය කරනවා කියන්නේ මං කවුද? මං වසලේ. එයා විනෝදයට වෙන්න පුළුවන්. එයා එක්ක අවශ්‍යතාවයකට වෙන්න පුළුවන්. නමුත් කරන්නේ වැරද්දක් නම් වැරද්දමයි. වසලයා වසලයමයි. එයා උප්පත්තියෙන් නෙමෙයි බ්‍රාහ්මණෙක් වෙන්නේ. උප්පත්ති මේ ලෝකේ කාටවත් බ්‍රාහ්මණෙක් වෙන්න පුළුවන්ද? බෑ. ක්‍රියාවෙන් තමයි මේ ලෝකේ කෙනෙක් බ්‍රාහ්මණයෙක්ද වසලයෙක්ද කියන තැනටපත් වෙන්නේ. ඊළඟට බලන්නකො භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යෝහන්ති පරිරුද්ධන්ති ගාමානි නිගමානිච නිග්ගාහකෝ සමඤ්ඤාතෝ තන්දඤ්ඤා වසලෝ හිතේ. යම් කෙනෙකුට ලොකු බලයක් තියෙන්න පුළුවන්. එක්ක පිරිස් බලය, මම අර මුලින් කිව්වේ පිරිස් බලය, ආයුධ බලය, ධන බලය, විපාලක බලය. එimhe යම් කෙනෙකුට බලයක් තියෙන්න පුළුවන්. එහෙන් බලයක් තියෙන කෙනෙක් තමන්ගේ ගම දුෂ්කර ගම් විනාශ කරනවද? එහෙම කරන අය නැද්ද? මොන තරම් ඉන්නවනේ. අපි කතාවක් තියෙනවනේ. ওই මනුස්සයා තැනකට අඩිය ගැහුවොත් නම් ගිනි තියලා තමයි පස්ස බලන්නේ කියලා. එතකොට මිනිස්සු ඉන්නවා සූක්ෂමව ගිනි තියාගන්න පුළුවන්. එතකොට එයාගේ ගම තව දුෂ්කර ගම් එක නියම් ගම් කියලා කියන්නේ දුෂ්කරයි. ගම් විනාශ කරනවද? ඔන්න එයාලා විනාශ කරලා දානවා. එහෙම බැරිද විනාශ කරන්න? ඕන තරම් පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ බලය පාවිච්චි කරලා සම්පූර්ණ පිරිසක් විනාශ කරනවද යම් කෙනෙක්? ඊළඟට එයාට පුළුවන් සේනාව ලව්ව පිරිස ලව්වලා මේ නිග්‍රහ කරවන්න පුළුවන්. එහෙම කරන්න බැරිද? කරන්න පුළුවන්. මා කියන්නේ ඔබට ඔබ නුවණින් යුක්තව තේරුම් ගන්න මම දෙතිස් කතාවට වැටෙන බණ කියන්නේ නැති නිසා. කෙනෙකුට කියන්න පුළුවන් නෑ ওই ගම මගේ ගම නෙවෙයි. ওই ගම දියුණු කරන එක මගේ වගකීම නොවේ. ඇත්තටම ඒ බඳු වචනයක් කියනවා නම් ඔහු බ්‍රාහ්මණයේද වසලයේද? වසලයේ. ඇයි? සියල්ලෝම මගේ ප්‍රජාවයි. සියල්ලෝම මගේනේ. ඔබ ඔබේ දරුවට විතරක් ආදරය කරනවා. පාරේ යන කෙනෙකුට ඔබ ආදරය කරන්නේ නැත්නම් ඔබ අම්මා කෙනෙක් නෙවෙයි. ඔබ තාත්තා කෙනෙක් නෙවෙයිනේ. ඇයි? ඔබ මවක් නම් ඔබ පියෙක් නම් ඔබට මව් සෙනෙහස සහ පිය සෙනෙහස දැනෙලා තියෙන්න ඕනනේ. මම වගේම දුකක් ඒ පාරේ යන දියණිය වෙනුවෙන් තව අම්ම කෙනෙක් විඳලා තියනවා කියලා දැනෙන්න ඕනනේ. මම වගේම දුකක් තව තාත්තා කෙනෙක් ඒ පුතා දුව වෙනුවෙන් විඳිනවා කියලා මට දැනෙන්න ඕනනේ. එතකොටනේ අපි හැමෝම එකට බෙදා හදාගෙන ජීවත් වෙන්නේ. එතකොට යන යන තැන රැකවරණේ තියනවද නැද්ද? තියනවනේ. පරණ කාලේ තාත්තලාගේ කාලේ හිතලා බලන්න අවුරුදු 79යි මම යෝජනා කරනවා අවුරුදු 60කට ගිහිල්ලා බලන්න පිටිපස්සට. එතකොට ඔබට හොඳට මතකයි අවුරුදු 19 කාලේනේ. 19 කාලේ ෆුට් සයිකලේ යනකොට එක්කෝ ගමේ කෙනෙක් අපි පිටිපස්සේ ලැගේජ් එකේ තියාන පැදන් යනවානේ. පොළට ගියාම 17 දෙනෙක් අපිට උදව් කරන්න හිටියද නැද්ද? හිටියනේ. සාමාන්‍යයෙන් අම්මා බර උස්සගෙන එනකොට කොහේ හරි හිටපු ඉලන්දාරියෙක් වෙදින් කියලා නැන්දකෝ දෙන්නෝක මම බස් එකට පටවන්නම් කියලා පටවනවනේ. මං අහන්නේ අද වර්තමානයේ අපි දකින්නවද? දකින්නේ නැහනේ. ඒ කියන්නේ අපි පිරිහිලාද නැද්ද? අපි පිරිහිලානේ. බස් එකට නැංගාම වයෝවෘද්ධ අම්ම කෙනෙක් දකින්නකොට මගේ මනස හැදෙන්න ඕනේ මේ මගේ අම්මනේ. තාත්ති කෙනෙක් දකින්නකොට මට දැනෙන්න ඕනේ මේ මගේ තාත්තනේ. එහෙනම් මට පුළුවන් නම් කකුල් දෙක හයිය නම් ඔහුට යන්න බැරි නම් මට දැනෙන්න ඕනේ මොකද්ද? මගේ සීට් එක යට දෙන්න ඕනේ කියලානේ. එතකොට බෝඩ් එකක් දැන්වීමක් දාන්න ඕනද? ඕනේ නෑනේ. නම් Tamanට දැනෙන්න ඕන මම තවත් කෙනෙකුට උදව් කරන්න ඕන කියලානේ. ඇයි එහෙම හිතෙන්නේ? මට තියෙන්නේ පුංචි කාලයක ගනුදෙනුවක් විතරයි.
ඒ නිසා තවත් කෙනෙකුට මං උදව් කරන්න ඕන කියලා. හිතෙන් නැති කෙනාට කවුද කියලාද කියන්නේ? වසලෙක් කියලා. හිතෙන් නැති කෙනාට හිතෙන්නේ කවුරු කියලාද? වසලෙක් කියලා. ඒත් බලන්න එතකොට බුදුහාමුදුර ඔබට කියන මේක නැත්තම් මේ ක්වොලිටි එක ඔබ ළඟ නැත්තම් මේ සුදුසුකම ඔබ ළඟ නැත්තම් ඔබට කවුරු කියලාද කියන්නේ? වසලයා. ඒතර කෙනෙකුට කියන්න පුළුවන් අප්පෝ ඔය විදිහට උදව් කරන්න ගියොත් හාමුදුරනේ වෙන්නෙම වර්ධින එක. කොච්චර ලොකු දෙයක්ද? වර්ධිනවා කියලා හරි දෙන්නත් පුළුවන් මනුස්ස ජීවිතයක් ගත්ත නිසානේ. තිරිසං ආත්මික පුදුනා නම් හපාකාවි. නේ? මේ සැරේ මට වර්ධුනා කියලා හරි දැනෙන්න මට මොලයක් තිබ්බනේ. ලොකු දෙයක් සංස්කාරයේ විලිවර වුණානේ. ලොකුම දෙයක් මගේ සංස්කාරයේ විලිවරයි. ඒ නිසා පුළුවන් තරම් අපි තව කෙනෙකුට උදව් කරන්න අත දෙන්න අපේ බලය යොදාගෙන අපි ගම් නියම් ගම් විනාශ කරන්න යන්නේකට වඩා අපි වටා ලොකු පිරිස් බලයක් ඇති වෙනවා. ඒ කියන්නේ අපි අසරණ වෙන වෙලාවක් එන්නේ. ඒතර මිනිස්සු කියනවා ඔය මනුස්සයාගේ මම බත් කටක් හරි කාලා තියෙන නිසා ඔය මනුස්සයාට මම උදව්වක් කරන්න යන්න ඕන කියලා. අපිට මේ ලෝකේ කවුරුත්ම කෙනෙක් වැඩක් නැහැ කියලා ඉවත් කරන්න බෑ. කිසිම කෙනෙක්. දැන් කොටසක් නට වැඩි හිටියෝ කියනෝනේ මුන් එකෙක්වත් මට ඕනේ නැහැ හඳුරන්නේ මට තනියම ජීවත් වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අර පෙන්ෂන් එක එන නිසා මම යෝජනා කරනවා පෙන්ෂන් එකේ මුළු පඩිය මැද වටේ තියාගෙන අනලා කන්න දෙන්නේ කොළ ටිකද කියලා. එහෙම නෑ. මේ ලෝකේ අපිට කිසිම කෙනෙක් එපාය කියලා ඉවත් කරන්න බෑ. ඕමනා වෙන තැනට යවුමනා වෙනවා. ජීවිතෙක් වෙන කවුරුවක්වත් නොසලකපු විදිහට. ඒක නා හෙට බස් ස්ටෑන්ඩ් එකේ හම්බ වෙන්න පුළුවන්. පාරේ පයින් යනකොට හම්බ වෙන්න පුළුවන්. නේ? ඒ නිසා අපි තවත් කෙනෙක් ගමක් රටක් විනාශ කරන එක නෙමෙයි කළ යුත්තේ. ඒක රැක ගන්න එක. ඊපස්සේ කියන මොකද උන්වහන්සේ ගාමේවා යදිවා රඤ්ඤේ යං පරේ සංමාම ඉත්තං තෙය්‍යා ආදීන මාදේති තන්දඤ්ඤා වසලෝයිතේ. යම් කිසි කෙනෙක් Taman ජීවත් වෙන පරිසරයේ ජීවත් වෙන පරිසරය කියන්නේ මොකද්ද? ගෝචර ගමේ. Taman ජීවත් වෙන ගමේ දැන් ඔයත් අංගේ ගම හිඹුටාන නේ. එතකොට හිඹුටාන කියන ගමේ මම ජීවත් වෙන්නේ නුවර නම් මගේ ගම. ගමේ යම්මු කෙනෙක් ජීවත් වෙනවා නම් ආන්ගේ ජීවත් වෙන කෙනා මමත්වයෙන් යුක්තව රැක ගන්න යම් වස්තුවක් වෙද්ද. දැන් මමත්වයෙන් යුක්තව රැක ගන්නවානේ මගේ ගෙදර, එතකොට මගේ දරුවෝ, මගේ යාන වාහන, මගේ ඉඩකඩම්, මගේ ආත්ම ගෞරවය මමත්වයෙන් යුක්තව යම් වූ කෙනෙක් යම් වස්තුවක් රැක ගන්නවද ආන්ගේ වස්තුව ආදින්න මාදේති සොරසිතින් ගන්නවා නම්. බලන්නකො මේ ශික්ෂාපදයේ විස්තර කරන විදිහ සොරසිතින් ගන්නවා නම් ආන්ගේ ගත්ත කෙනාට කියන වසලෙක් කියලා. අපි දන්නේ නැද්ද කාගේ හරි දෙයක් මගේ වැටිලා යනකොට ඒ බහන්නේ තියෙන විදිහට අපි දන්නේ නැද්ද මේක කාගේ හරි කියලා? දන්නවනේ. එළවලු පුරවපු මල්ලක් බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නකොට බස් හෝල්ට් එකේ ඉන්නකොට අමතක වෙලා යනවා. අපි දන්නේ නැද්ද මේ පිළිවෙලට shopping එකක තියෙන මේ මල්ල කාගේ හරි කියන්න? අපි දන්නවා. මුදල් පසුම්බියක පිළිවෙලට මුදල් අඩු කරලා ඩෙන්ටිටි කාඩ් එකකුත් එක්ක වැටිලා තියෙනකොට අපි දන්නේ නැද්ද මේක කවුරු හරි අයිතිකාරයෙක්ගේ කියලා? අපි දන්නවා. ඒ වාජනය මං අතෙන් අල්ලනකොට මට හිතෙන්නේ නැද්ද මේක මොකෙක් හරි මිනිහෙකුගේ කියලා? හිතෙනවනේ. ඒතකොට අපි මොකද්ද කරන්නේ? මං කියන්නේ නෑ ඔබ කරනවා කියලා සමා වෙන්න ඕන. මං කියන්නේ ලෝකේ වෙන විදිහනේ. වටපිට බලලා ඒ හොරා කරන්නේ මොකක්ද? ඒක යාගේ කරගන්නවානේ. ආන්ගේ වටපිට බලලා අනුන්ගේ දෙයක් තමන්ගේ කියලා හිතුණු පමණට යාට කවුද කියන්නේ? වසලෙක් කියනවා. පුදුම විදිහට භාග්‍යවතුන් වහන්සේ මේ විස්තර කරන්නේ වසල කාරණේද? ඔය ටෙඩි ඔක ගැඹුරින් ඔයත්තන්ට කියන්න පුළුවන්. නමුත් සරලව ඉසල කියලා ඉන්න පාය ගැඹුරු කාරණාවට යන. මේක චිත්ත අභ්‍යන්තරය ඇතුලේ හට ගන්න මොකක්ද? අර මේ අලෝභය, අද්වේෂය, අමෝහය කියන කුසල අරමුණු යටපත් කරගෙන ලෝභය, ද්වේෂය, මෝහය කියන අකුසල ධර්ම ප්‍රබල වෙනකොට අපට හොරකම් කරන්න සිද්ධ වෙනවා.
ඒ වස්තුව දැක්කහම අපි ලොකු හීනයක්ම වාගන්න. එතකොට විතර්ක කරනවා. මොකද විතර්ක කරන්නේ? මේක හොරකම් කරොත් මට මේ දේ කරගන්න. අන්න දැන් විතර්ක කරන්න යනවා. ඊට පස්සේ දහසක් දේවල් හිතෙන්න පටන් ගන්න. මේක ගන්නම අරමුණ හිතෙනවද? අතහරින්න අරමුණ හිතෙනවද? ගන්නම අරමුණ හිතෙනවා. ඇයි? හොරසිත පොඩ්ඩක් ඕන වෙනකොට යා පැටවු දදා එකට අවස්ථාව හදනවා. විතර්ක සිතුවිලි හදනවා. ඒක තමයි මේ සිතේ ස්වභාවය. ඇයි? සසර වැඩිපුරම පුරුද්දක් තියෙන්නේ මොකක් කරපු එකක්ද? සසර වැඩිපුරම පුරුද්ද තියෙන වසලෙක් වෙච්ච දේ. සසර ඔබෙත් මගෙත් වැඩිපුරම වෙලා තියෙන්නේ මොකක්ද? වසල කාරණා වැඩිච්ච එක. එතකොට ඒ කාරණා වැඩි, බ්‍රාහ්මණ කාරණා අඩුයි. එහෙනම් අඩු දෙයට යනවද සිත වැඩි දෙයට යනවද? වැඩි දෙයට යනවා. එහෙනම් වැඩිපුරම යන්නේ මොකකටද? වසල කාර්ය ගැන හොරකම් කරන්න. එක්ක කීර්තිය වෙන්න පුළුවන්, එක්ක ප්‍රශංසාව වෙන්න පුළුවන්, එක්ක ධනය වෙන්න පුළුවන්, එක්ක වෙලාව වෙන්න පුළුවන්, එක්ක වස්ත්‍රයක් වෙන්න පුළුවන්. මොකක්කෝ දෙයක් මට ඕනෑය කියලා හැඟිච්ච ගමන් අනුන්ගේ කියලා හිතෙනවට වඩා දැනෙන්නේ මොකක්ද? මේක මගේ කරගන්නේ කොහොමද කියලා. ඔකට හරි ලස්සනයි අග්ගඤ්ඤ සූත්‍රය එහෙම. අග්ගඤ්ඤ සූත්‍රයේ ඔයත් අහලා තියෙනවනේ සංවට්ට විවට්ට ලෝක ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු සූත්‍රය. ඉතින් අර ආභාසර දිව්‍ය ලෝකේ ඉඳලා මේ පෘථිවි තලයේ තිබිලා තියෙනවා මේ රස පොලවක්. ඒ කියන්නේ හරියට මේ ජෙලි වගේ රස පොලවක් තිබිලා තියෙන. ඒක ඇඟිල්ල ඔබලා දිවේ ගා ගන්නකොට තණ්හාව ඇති වුණා මේ පොලවට. ඊට පස්සේ කලේ මොකද්ද? මේ පොළව එක එක කෑලි වෙන් කරගෙන කිව්වා මේ කෑල්ල මගේ, මේ කෑල්ල එයාගේ කියලා. අනුන්ගේ දෙයට ආසාව වැටුනහම මිනිස්සු ගහක බැඳ ගන්න පටන් ගත්තා. එතකොට ආයුධ තනා ගත්තා. දැන් මේක හරි කලබගෑනියක් වෙන්න පටන් ගත්තා. ශරීරාංග පසංග වෙනස් වුණා. ඒ දැන් මේ තණ්හාව නිසා අවසානට එයාලම කිව්ව නෑ අපේ වස්තුව රැකලා දෙන්න අපි රජෙක්පත් කරගමු. ඒ රජාට අපි බදු ගෙවමු. ඒ බදු වලින් රජාව නඩත්තු කරමු. අපේ කොටස ආරක්ෂා කරලා දෙන්න. ඒ රජා නීති සම්පාදනය කරන්න අපි ඒකට එකඟ වෙලා ඒවට උදව් කරනවා කියලා. ඉතින් ඔහොම තමයි මේ ලෝකේ හැතිවිච්ච විදිය අග්ගඤ්ඤ සූත්‍රය මම ඔය කෙටියෙන් කිව්වට දීඝනිකායේ තියෙන දීර්ඝ සූත්‍රය. තණ්හාව නිසා තමයි මිනිස්සු මොකද්ද වෙන්නේ? තණ්හාවේ වෙච්ච ගමන් තමන්ගේ කරගන්න හිත දෙන්න පටන් ගන්නවා. ඒ ඇති වෙන කෙනා කාට කියලාද කියන්නේ? වසලේ. මේ ලෝකේ මට උරුම දෙයක් තියෙනවා නම් සක්කරයක පුතා වයිමටවත් ඒක ගන්න බෑ. මේ ලෝකේ මට උරුම දෙයක් තියෙනවා නම් කොතන හරි තැනක මට උරුම දෙයක් තියෙනවා නම් ඒ උරුම දෙය මට උරුමද නැද්ද? ඒක උරුම. ඒක කාටවත් ලක්වන්න බෑ. අපි බයයි අනුන්ගේ දෙයක් මගේ කරගන්න. මම උදාහරණයක් කියන්නම් ඔබට. ඔබේ පුතා දුව ලංකාවේ ඉපදිලා ඉන්නවා. එක්කෝ ඒ දුවයි පුතයි දෙන්න මෙන්න ඕස්ට්‍රේලියාවට හරි කොහේ රටකට යනවා. යන්නේ ස්ථිර පදිංචියකට. ඉතින් ඔබ කියනවා අයියෝ මේ ලංකාවේ මේ ඉඩ කඩම් කවුද බලාගන්නේ? මට එපා. එහෙනම් උට උරුම තැන කොහෙද? එහෙනේ. ඒක වළක්වන්න පුළුවන්ද? වළක්වන්න බෑ. ඒක මොකද්ද? ඒක තමයි Tamanට උරුම දේ කාටවත් වළක්වන්න බෑ. එහෙනම් Tamanට උරුම අහිමි වීම නම් ලෝකේ කාටවත් ඒක වළක්වන්න පුළුවන්ද? ඒක වළක්වන්නත් බෑ. උරුම දෙයක් තිබුණොත් මොන ක්‍රමෙන් හරි ඒක උරුම වෙනවා. ඒක තමයි උරුමතාවය. ඒක ගහ ගන්න ඕනේ, බැන ගන්න ඕනේ, දබර වෙන්න ඕනේ, නඩු කියන්න ඕනේ. උරුම නම් ඒක මොන විදිහෙන් හරි ඒක උරුමයි. ඒක නැත්තම් තමයි අපිට මොකද්ද කරන්න දෙන්නේ? හොරකම් කරන්න හිතෙන. කියන්නේ මගේ උරුමතාවයට වඩා මට තව දෙයක් උරුම කරගන්න හිතෙනකොට මට හොරකම් කරන්න හිතෙනවා. එහෙම කරන කෙනාට කියනවා වසලෙක් කියලා. යෝහවේ ඉන මාදාය චුජ්ජමානෝ පලායතේ නහිතේ ඉන මත්තේ තන්දඤ්ඤා වසලෝ. ඉතින් හරිම ලස්සන ගාතාවක්. කියන්නේ මොකක්ද? මේ යම් කිසි කෙනෙකුට ජීවත් වෙන්න ණයක් වුණ වෙනවා. ඉන කියලා කියන්නේ ණයට. ඉන කියලා කියන්නේ ණයට. යෝහවේ ඉන මාදාය යම් කෙනෙකුට නියත වශයෙන්ම ණයක් ගන්න වෙනවා. එයා ඒ ණය ගන්නවා. අතමාරු කර ගන්නවා. හෝ මාරු කර ගන්නවා.
ඔය ඇත්තෝ බැංකුවකින් ගන්න පුළුවන්. කාගෙන් හරි ඉල්ල ගන්න පුළුවන්. නේ එක්කෝ මොකක් හරි විදියකින් මං කියනවා මට මේ මුදල හදා ගන්න ඕන. ඒ නිසා මට ඔබේ අතේ තියෙන මුදල් වලින් මට දෙන්න. ඇත්තටම ඔහු දෙන්නේ අපිත් එක්ක තිබෙ විශ්වාසයටද නැද්ද? විශ්වාසයට. දැන් මුදල් ටික අරගෙන වැඩේ කර ගන්නවා. වැඩේ කරගත්තට පස්සේ ආපහු ඔබ ඔහුගෙන් අහනවා ඔයා මට කොහෙද දුන්නේ සල්ලි? ඊට බැංකුවට කියනවා මට ගෙවන්න පුළුවන් වත්කමක් තියෙනවා. හැබැයි ආ බැංකුවට ගිහලා කියනවා මට ගෙවා ගන්න විදියක් නැහැ මගේ ආර්ථිකේ බිඳිලා තියෙන්නේ දැන් වැටිලායි තියෙන්නේ. හැබැයි මගේ හෘද සාක්ෂිය දන්නේ නැද්ද මගේ ආර්ථිකේ වැටිලා නැහැ කියලා? දන්නවා. හැබැයි මම ලැබිච්ච වෙලාවෙදි ප්‍රයෝජනේ ගන්නවා. මොකද්ද ගන්නෙ? මට ගෙවන්න විදියක් නැහැ. ඇත්තටම මම වසලේද නැද්ද? වසලේක් නේ. තේිනේ මට ගෙවන්නත් පුළුවන්. මගේ ආර්ථිකේ වැටිලත් නැහැ. අතේ මුදලුත් තියෙනවා. හැබැයි මගේ හිතේ තියෙනවා මේ ධනෙ තව කෙනෙකුට දෙන්න බෑ. බැරි නිසා මම මොකෝ කරන්නේ? බොරු කියලා කියනවා. මේ මට ණය මුදල ගෙවා ගන්න බෑ මං හරි අමාරුවෙන් ඉන්නේ බැරිද ඔයාට සහනයක් දෙන්න. ඇත්තට මේ මිනිස්සු අවංක නිසා කියනවා කමක් නෑ. ඒ මුදලේ පොලිය ගෙවන්න වාරිකේ පස්සේ ගෙවලා දාන්න. දැන් ඔබ හිතන්න ඔබ ඒ කරන දේ හරිද? නෑ. ඇයි? පුළුවන්කම තිබිලත් මං ගෙවන්නේ නෑ. ආන් එයාට කියන කවුරු කියලාද? නහිතේ ඉන මත්තේ තන්දඤ්ඤා වසලෝයිද. ගත්ත ණය ගෙවන්නේ නැත්තම් තමන් දන්නවා මං අතමාරුවක් දාගත්තා. ගත්ත ණය ගෙවන්නේ නැත්තම් එයාට කියන කවුරු කියලාද? වසලය කියලා. දැන් බලන්නතර කොච්චර දෙනෙක් ඉන්නවද එහෙමනේ? කොච්චර දෙනෙක් ඉන්නවද? එතකොට හිතලා බලන්න කොච්චර වසලයේදනේ? එහෙම බුදුරජාණන් වහන්සේ කියනවා එහෙම කරන්න එපා. ගත්ත ණය නිසි පරිදි ගෙවන කෙනාට කියන බ්‍රාහ්මණයෙක් කියලා. ගත්ත ණය නොගෙවන කෙනාට කියනවා මහණෙනි කවුරු කියලාද? වසලෙක් කියලා. කාටද මේ කියන්නේ? අග්ගික භාරද්වාජට. එයා බමුණෙක්. ලේසි කෙනෙක් නෙමෙයි. එයා බමුණෙක්. ඉන්පස්සේ කියන මොකද්ද? මේ මං ගාථා ටික කියන්නේ නැතුව ඇත්තන්ට මේ වසල කාරණා ටික කියන්නේ යන නැත්නම් වෙලාව නැති වෙයි. යම් වූ කෙනෙක් ජීවත් වෙනකොට ඒ ජීවත් වෙන කෙනා මේ තමන්ට කියලා වස්තුවක් හම්බ කරගන්නේ දුක් විඳලයි. ඒ වස්තුව යම් වෙලාවක පාරක මගක තොටක දාලා යන්න පුළුවන්. අතහැරෙන්න පුළුවන්. බැරිද පුළුවන්ද? පුළුවන්. ආන් එහෙම යනකොට කිසි කෙනෙක් පාරක තමයි යනකොට අර බලය අඩු කෙනාගේ වස්තුව පැහැරගන්නේද? ඒ කියන්නේ හොරකම් කරනවා. ආන් ඒ කෙනාට කවුරු කියලාද කියන්නේ? වසලෙක් කියලා. මේක මේ පුඩාවට උනත් මම ඔයයන්ට තේරෙන්න කියන්න මේ විදියට. දැන් මම අනුරාධපුරේනේ අපේ පැත්තේ කුඹුරු තියෙනවා ගොඩාක්. ඒ කුඹුරු වල එක කන්නක කරනෝ නියර කපනවා අනික් කන්නේ නියර බඳිනවා. කවුරු හරි තාත්තා නැත්තම් අඳේකට වගේ කරනවා නම් ඔන්න ඔය කියන වසල කාරණාව ඒ කෙනා කරනවා. කොහොමද කරන්නේ? අවසානට අඳේට කුඹර දීලා අවුරු කන්න 6-7ක් යනකොට ලියදි හරි මුකුඩයි. ලියදි හරිම කුඩයි. මොකෝ හේතුව? හැමදාම අඳේට ගත්ත පැත්තෙන් කැපුවා තමන්ගේ පැත්තට දැම්මා. දැන් අරයාගේ පැත්ත කුඩයි තමන්ගේ පැත්ත ලොකුයි. ඔක කරන්නේ හරි නුවණින්. ඉන්පස්සේ ඉතින් දැන් තාත්තෙක් නැහනේ. ඒ කියන්නේ එක්ක අම්මාගේ තාත්තා මැරිලා එක්ක දාලා ගිහිල්ලා පිරිමි දරුවෙක් නැහැ. එතකොට එයාලත් දැන් ඉන්නේ එක්ක දුව ගාව වෙන්න පුළුවන්. ඔන්න අවුරුදු 5-6කින් විතර යනකොට මොකෝ වෙලා තියෙන කුඹුරට? කුඹුර හරියට වේල්ල වගේ. ඊට පස්සේ ඒක බේර ගන්න ආපහු නඩු දාන්න ඕන. ඉඩම් නඩුවක් කියන්නේ අවුරුදු
20ක් 30ක්වත් යන එක. ඒතකොට උන්ද මැරිලා. ආන් වක්‍ර වල්ලා ගත්ත විදි. පුදුමයිනේ. එතකොට අපිට තියෙන්න ඕනේ මේක මගේ නොවේයි නම් මම ගන්න හොඳ නෑ. ඇයි කිසිම කෙනෙක් තමන්ගේ දෙයක් හොරකම් කර ගන්නවට කැමති නැති නිසා. ඔන්න ඊළඟට කියනවා මේ තව කෙනෙක් ඉන්නවා. කෙනෙක් ඇවිල්ලා කියනවා මේ වාට බැරිද උසාවියට හරි පොලිසියට හරි බොරු සාක්ෂියක් දෙන්න. ඒ සාක්ෂිය දුන්නොත් මට ලොකු ධනයක් හම්බ වෙනවා. ඒ ධනෙන් කොටසක් මං ඔයාට දෙන්නම්. ඔයා මේකට සාක්ෂි දෙන්න. ඇහෙන් දැක්කයි කියලා. මොකෝ ඉතින් අය ඇහෙන් දැක්කයි කියලා මේ කැමරාවක වගේ ඔක වීඩියෝ කරලා තියෙනවා නේ. ඔය සාමීනි මම දැක්කා ඔච්චරයි. ඔච්චරනේ කියන්න ඕනේ. හැබැයි හෘද සාක්ෂි රණුවද කියන්නේ නෑ. එහෙම කියන අය නැද්ද? ඕන තරම් ඉන්නවා. ඕන තරම් ඉන්නවා. ඇහෙන් දැක්කේ නැති දේ ඇහෙන් දැක්කා කියලා කියනවා. ආන් එහෙම කියන යම් මිනිසෙක් සාක්ෂි විචාරණ අවස්ථාවේදී යම් හේතුවක් කරන කොටගෙන යම් ධනයක් හෝ කරන කොටගෙන බොරුවක් කියා දිවුරන්නේද ඔහුට කියන බ්‍රාහ්මණය වසලේ කියලා. දැන් බලන්න මගේ හෘද ඒ අම්මා තාත්තා දුප්පත් වෙන්න පුළුවන්. ඒ අම්මා තාත්තා යදින කෙනෙක් හරි වෙන්න පුළුවන්. අනේ මං එහෙන් දැක්ක දෙයක් මං දැක්කේ නෑ කියලා කියනවා මිස දැක්කා කියන්න නම් බෑ. හැබැයි යෝජනා කරන කෙනා හරි ලස්සන ටයි කෝඩ් දාලා ලෝකේ ලස්සනම වටිනා වාහනයක දොරවල් අරිනකොට හරි සුවඳට ලංකාවේ හදන්නේ නැති පිටරට සපත්තු දාගෙන ලංකාවේ පෑනකින් නෙවෙයි පිටරට පෑනකින් අස්සම් කරන බහිනකොටත් දොර තවත් කෙනෙක් අරින කෙනෙක් ඒ වුණාට කන්නෙම පිටරට කෑම යෝජනා කරන්නේ එදා වේල හම්බ කරගෙන කන අම්මා තාත්තා කෙනෙකුට දැක්කා කියලා කියන්න කියලා. ඇත්තටම අර වැරහැලි ඇඳුම ඇඳගෙන ඉන්න තුන් වේලට දෙවේලක් කෑම ටික කන්න සත්‍යවාදී කෙනා බ්‍රාහ්මණයෙක් වෙයිද? අර මවාගත් ලෝකයේ තුල ඉන්න කෙනා බ්‍රාහ්මණයෙක් වෙයිද? ලෝකේ බලන්න මිනිස්සු නේ? අපි අඳින ඇඳුමෙන් නෙමෙයි බමුණ බ්‍රාහ්මණයෙක් වෙන්නේ. අපි අඳින ඇඳුමෙන් නෙවෙයි බ්‍රාහ්මණය අපි ජීවත් වෙන තැනින් නෙමෙයි බ්‍රාහ්මණයෙක් වෙන්නේ. බ්‍රාහ්මණය අපේ ක්‍රියාවෙන් තමයි අපි කවුද කියලා වෙන්නේ. එහෙම ලෝකේ කරන අය නැද්ද? මොන තරම් ඉන්නවනේ. මං කියන්නේ මේ හැමෝම අපි හැමෝම අවංක වෙන්න ඕනි එක්කෙනාට එක්කෙනා. එනිසා උන්වහන්සේ කියනවා යම් කිසි කෙනෙක් ධනයක් පදනම් කොටගෙන හරි බොරු සාක්ෂි දෙනවද? මට මෙච්චරක් දෙන්න මං කියන්නම් කියලා හරි සාක්ෂියක් දෙනවද? ආන් ඒ කෙනාට කියන කවුරු කියලාද? වසලෙක් කියලා. දැන් බලන්න වසල කාරණා අපි කීයක් ඉගෙන ගත්තද? ඔය එකක්වත් මම ළඟ නැත්තම් මගේ හිතට දැනෙන්නේ මොකද්ද? අනේ කමක් නෑ මේ හිඟන්නෙක් හරි වෙලා මං හිටියට මං වසලෙක් නෙමෙයි මං බ්‍රාහ්මණේ. ඒතර මේ බණ රූපවාහිනිය යනකොට කෙනෙක් හොඳට ටයි කෝඩ් දාගෙන බණ අහනකොට හිතෙන මොකක්ද? අනේ මන්තරන් වසලෙක් බුදුදහමට අනුව. එතකොට එයා මොකද කරන්නේ? තවත් වසලෙක් කෙන මොකද්ද? අනේ මේ 2500 බණ කිව්වා කියලා කෝ වසල වයින් වුණා. එතන ලෝකේ හැටි. ඒ තමයි ලෝකේ හැටි. ඉතින් ඊළඟ වසල කාරණා දෙකක් විතර කියන්නේ. ඒතකොට කාලය ඉවර වෙනවා. යම් වූ කෙනෙක් තමන්ට කන්න බොන්න දුන්නු, තමන්ට අඳින්න පළඳින්න දුන්නු, තමන්ගේ ජීවිතයට අතහිත දුන්නු කෙනෙක් නිර්පරාධ විවේචනයට ලක් කරනවා නම් වරදක්කතු විවේචනය කරනවා නම් ඒක හොඳයි. මොකෝ මට කන්න දුන්නයි කියලා එයාගේ වැරද්දම මනුමත කරන්නේ. ඒ වුණොත් මං ඊට වැඩි ආවඩන එක්කෙනෙක් වෙනවනේ. නේ? වැරද්දක් නම් එයාට ගිහිල්ලා කියන්න පුළුවන් වෙන්න ඕනේ මහත්මයා, මහත්මිය, පුතාදුව මේ වැරද්ද කරනවා. මේ වැරද්දට මම කැමති නැහැ. මම මේකෙන් විරුද්ධයි. ඒක කියන්නේ ඍජු භාවයේ තියෙන්න ඕන. ඒක කියන්නේ මොකද්ද තියෙන්න ඕන? ඍජු භාවයේ තියෙන්න ඕන. ඔය ඍජු ගුණේ පිහිටන්නේ නැහැ වසලයන්ට. මේක හැමෝටම එකයි. භික්ෂුවටත් එකයි,
භික්ෂුණීන්ටත් එකයි, උපාසකයන්ටත් එකයි, උපාසිකාවන්ටත් එකයි. අපට ඍජු භාවයේ තියෙන්න ඕන මොකක්ද? වරද දුටු තැන්හි වරද විවේචනය කොට අවවාද දෙන්න. ඒ Tamanට අවංක වෙන්න ඕනි හැබැයි. දැන් මගේ යටි හිතේ මට වැරද්දක් තියාගෙන මට ඔබට කියන්න පුළුවන්ද? ඔබට කියන්න බෑනේ. ඇයි කියන්න බැරි? අනේ මේකේ මටත් කියවෙනවානේ මිනිස්සේ කියලා එනවනේ. මම කියන්නේ ඔබ හිතලා බලන්නකෝ ඔබට හිතෙන්න ඕන. එහෙනම් මම 100% නිවැරදි නම් මට ඕනෑම පිරිසක් ඉස්සරහා ගිහලා කියන්න බැරිද මේක වැරදි මේක නිවැරදි කරගමු කියලා? පුළුවන්නේ. එහෙනම් ඉස්සලා තමන් වසලෙක් නොවී ඉන්න ඕන. කවුරු හරි කෙනෙක් වැරදි නැති කෙනෙක් විවේචනය කරනවා නම් ආන් ඒක නට කියන කවුරු කියලාද? වසලෙක් කියලා. දැන් ලෝකේ නම් වසලේ අඩුයිද වැඩිද? වැඩි. බ්‍රාහ්මණය අඩුයි. එහෙනම් අඩු දෙයටපත් වෙන්න ගොඩ උත්සාහයක් ඕනද නැද්ද? ඕන. ඇයි ඕන වෙන්නේ? අපි සංසාරේ බොහෝ අවස්ථාවලදී වසල කාරණා වඩලා තියෙනවා. ඒ පුරුද්දට සිත යනවා. දැන් මම ඔයත් අන්න කිව්වා මේක භාවනාවක් විදිහට කරන්නේ කොහොමද කියලා දෙනවා කියලා. ඔබට පුළුවන් දෛනිකව මෙනෙහි කරන්න මොකක්ද? මම සත්ව ඝාතනය කරන කෙනෙක් නොවෙමි. මම සොරකම් කරන කෙනෙක් නොවෙමි. මම බොරු කියන කෙනෙක් නොවෙමි. මම අනුන්ගේ කීර්තිය ප්‍රශංසාව නසන කෙනෙක් නොවෙමි. අනුන්ගේ යමක් තියේද ඒ තියෙන දේ නොගන්නා කෙනෙක් වෙමි. සත්‍ය දුටු තැන්හිදී මා ප්‍රකාශ කරන අසත්‍ය වෙනුවෙන් දැඩි ලෙස නැගී සිටින ඍජුභාවයෙන් යුක්ත අයෙක් වෙමි. දැන් හිතලා බලන්න ඔබටම ඔබ මේ ಗುಣ ටික මෙනෙහි කරනකොට ඔබට දස කුසල් වැඩේද නැද්ද? දස කුසල් වඩන එක භාවනාවද නැද්ද? භාවනාව. එහෙනම් වසල සූත්‍රේ නිතරම මතකේ තියන් ඉන්නවා කියන කුසල් දහම් වලට සිත යොමු වෙනවා. ඔබටද මේ කුසල් නිර්වාණ අවබෝධයටම උපකාරයක් වෙත්වා යන ප්‍රාර්ථනාවෙන් ආශිර්වාද කරනවා. ඉතින් තව ඔය සූත්‍රේ ගාථා කීපයක් තියෙනවා. ඒත් කියවගෙන බලන්න. හරි මේ සරල භාෂාවෙන් තියෙනවා වසල සූත්‍රය. ඉතින් ප්‍රාර්ථනා කරනවා අද ඉතින් මේ ධර්ම කාරණා ටික මුළු ලෝකයටම ධර්ම දානයෙන් ලෙස පූජා කරන්නට අරමුණු කොට මේ පින්කම සිද්ධ කරන්නට යෙදුනේ මුල්ලේරියාව නවනගරේ හිඹුටාන අංක 159 දරණ නිවසේ පදිංචි ඥානා කොටිගල මහත්මිය, තරංගා සුභාෂිනී කොටිගල, චමිලා සුදර්ශනී කොටිගල යන දියණියන් දෙදෙනා සහ නලින් චින්තක කොටිගල පුතුණුවන් සහ මොනුබුරු මිනිබිරියන් ඇතුළු පවුලේ සත්පුරුෂ සදැහැති පිරිස මේ පින්කමේ දායකත්වයේ දරා තිබෙනවා. අරමුණු කොට තිබෙනවා මුල්ලේරියාව නවනගර හිඹුටාන අංක 159 දරණ නිවසේ පදිංචි ඥානා කොටිගල මහත්මියගේ ආදරණීය ස්වාම පුරුෂයා වන පියසේන පෙරේරා කොටිගල මහත්මයාගේ 79 වන ජන්මදිනයේ 2022 ජුනි මාසේ 25 වන අද දිනට යෙදී ඇති බැවින් මෙම උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් ශක්තියින් එතුමාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ නිර්වාණ අවබෝධය සඳහාම පිහිටත්වා යන සාදු සිතින් ආශිර්වාද කරන්. මෙම උතුම් ධර්ම දේශනා ප්‍රඥා නාලිකාව තුළින් ශ්‍රවණය කරන ලෝකවාසී සහ ලංකාවාසී හැම දෙනාටම දායකත්වයේ දරන සියලු දෙනාටත් නිවන් අවබෝධ කර ගැනීමට අවිදවඳුරු දුරු වී ධම්මස පහළ කර ගැනීමට මෙම ධර්ම දානමය පුණ්‍ය කුසල් උපකාර වෙත්වා යන සාදු සිත ප්‍රාර්ථනාවෙන් ආශිර්වාද කරන්. ගෞරවනීය දේශකයාණන් වහන්සේ ඇතුළු ප්‍රඥා නාලිකාවේ ධර්ම දේශනා කරන සිල් ස්වාමින් වහන්සේලාට නිවන් මඟ පූර්ණය කර ගැනීමටම මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කුසල් හේතු වාසනා වේවා යන ප්‍රාර්ථනාවෙන් ආශිර්වාද කරන්. මෑතකදී අපවත් වී වදාළ පරම පූජනීය අවසරයි මීමුරේ ධම්මවංශ ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේට මේ පුණ්‍ය කුසල අනුමෝදන් වේවා. උන්වහන්සේ අවබෝධ කරගන්නා වූ නිර්මල බුද්ධ ධර්මයේ වහ සිතට නැගෙන විට එම ධර්ම ගෞරවය මේ භවයේදී උන්වහන්සේට භව නිරෝධ වී උන්වහන්සේගේ අවසන් භවයේම වේවායි ප්‍රාර්ථනා කරනු උතුම් නිර්වාණයම සාක්ෂාත් වෙත්වා යන ප්‍රාර්ථනාව සිදු කරනු. දෙපාර්ශ්වයේ මේ පරලොව සැපත් දෙමව්පියන් සහ ඥාති හිත මිත්‍රාදී සියලු දෙනාටම මේ පුණ්‍ය කුසල අනුමෝදන් වී සුඛී සුවපත් වේවා. හැම දිනාටම ධම්මස පහළ වේවා යන ප්‍රාර්ථනාව සිදු කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං
චිරං රක්ඛන්තු ධම්මදේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම තෙරුවන් සරණයි. मोहक्षयो निब्बानम्